Right. Right. Good evening, children. Right. ඔයාලට දැන් last week අපි ගිය සතියේ ඔයාලට answers ලියන්න කිව්වා tut එකේ question number 12, 13 and 14 page number 7 and 8. හරිද? පිටු අංක 7 8 පිටු අංක 2 තියෙන questions ටිකට ඒ ටිකට answers ලියන්න කියලා තමයි ගිය සතියේ අපි පන්තිය නැවැත්තුවේ. හරිද? අපි ඉස්සෙල්ලා මේකට answers ටික කතා කරලා බලමු. මුලින්ම අපි බලන්නේ question number 12 12 වෙනි ප්‍රශ්නය. Read the following paragraph and fill in the blanks with the most suitable words given in the box. ඒ කියන්නේ 7 වෙනි පිටුව හොඳද? 7 වෙනි පිටුව question number 12 ටියුට් එක ගන්න අතට ඔයාලගේ page number 7 question number 12 12 වෙනි ප්‍රශ්නය. මෙන්න මේ ප්‍රශ්නය question number 12 හරිද? මේකට තමයි උත්තර ලියන්න කිව්වේ. right අපි බලමු කොහොමද උත්තර ලියන්නේ කියලා. ඒ question එක අපිට pronouns වලින් දීලා තියෙන්නේ. හරිද? අපිට ඒ question එක pronouns වලින් දීලා තියෙන්නේ. pronouns කියන්නේ නාම පද වෙනුවට අපි පාවිච්චි කරන පද pronouns. pronouns 7ක් තියෙනවානේ. I, we, you, they, he, she, it කියලා 7ක් තියෙනවා. pronouns 7ක් අපි ඉගෙන ගන්නවා. මේ 7 අපි ඉගෙනගෙන තියෙනවා. ඒ 7ට අපි කියනවා subject pronouns කියලා. ඒකට subject pronouns කියලා කියන්නේ මේවා අපිට දාන්න පුළුවන් වාක්‍යක subject එකට විතරයි. ඒ කියන්නේ වාක්‍යයක් මුලට විතරයි අපිට මේවා ලියන්න පුළුවන්. He plays cricket. වෙනවනේ subject එකට ඇවිල්ලා තියෙන්නේ. subject verb object කියලා අපි sentence එක වෙන් කරගත්තොත් he කියන්නේ subject pronoun එකක්. මොකද හේතුව ඒක අපිට දාන්න පුළුවන් subject එකේ විතරයි. ඒක නිසා තමයි මේ 7ට අපි subject pronouns කියලා කියන්නේ. ඊළඟට object එකට ආවම object pronouns 7ක් තියෙනවා. object pronouns 7 I වල object එක me, V වල us, U වල you-මයි, they වල them, he වල him, she වල her, it වල it-මයි. ඔය තමයි object pronouns 7. ඔව් ටියුට් එකේ 12 වෙනි ප්‍රශ්නෙට උත්තර තමයි කතා කරන්නේ. හොඳද?
තාම අපි ආන්සර්ස් කිව්වේ නැහැ. pronouns කොටස තමයි පොඩ්ඩක් මතක් කරේ. හරි. right. ඊළඟට මේ pronouns හතට ඒ කියන්නේ අපිට I play cricket subject එකේ තමයි ආවේ I. ඒක නිසා තමයි ඒකට subject pronoun එකක් කියන්නේ. මේ තියෙන object එකනේ. object එක. I කියන pronoun එක object එකට ගියොත් අපිට I කියලා ලියන්න බෑ. එතකොට අපි ලියන්න ඕනේ me කියලා. object එකේදී ආවොත් pronouns හත මේ විදිහට ලියන්න ඕන. me, us, you, them, him, her, it කියලා. හරිද? අපි ලියනවා she calls me. අය කතා කරනවා මට. subject verb object පේනවනේ. subject එකේදී I, object එකේදී me. pronoun එක වෙනස් වෙනවා. හරිද? ඊට අමතරව මේවට adjectives හතකුත් තියෙනවා. අපි ඉක්මනට adjectives හත විතරක් මතක් කරගමු. මොකද අපි මේවා ඉගෙනගෙන තියෙන නිසා. possessive adjective. possession කියන්නේ අයිතිය. හරිද? තමන්ට අයිති කියන එක. adjective කියන්නේ නාම විශේෂණය. මේ subject pronouns හතට possessive adjectives හතකුත් තියෙනවා. I වල adjective එක my, මගේ කියන එක. මම මගේ. අපි නම් අපේ, we our. you your, කියන්නේ ඔබ ඔබගේ. they own, එයා කියන ඔවුන්ගේ. he කියන එක ඔහු, ඔහුගේ නම් his. she ඇය, ඇයගේ නම් her. it උගේ නම් its. ඔන්න විදිහට adjectives හතකුත් අපි ඉගෙන ගත්තා. එතන මේ adjectives තනියම ලියන්න බෑ. එකක් මම කියලා දුන්නා. my කියලා අපිට නිකන් ලියන්න බෑ. my කියලා ලිව්වොත් තේරුමක් නැහැ. මේකේ තේරුමක් එන්න නම් අපි මීට පිටිපස්සෙන් එකතු කරන්න ඕන noun එකක්. හරිද? මේ adjectives නිකන් ලියන්න බෑ. හොඳට මතක තියාගන්න. මේ adjectives අනිවාර්යෙන් noun එකකට ඉස්සරහින් ඕන ලියන්න. හරිද? noun එකකට ඉස්සරහින්. my pen. මේ තමයි noun එක. හරිද? එතකොට තමයි මේ adjective එකට මේකට තේරුමක් එන්නේ. හරි. ඒක නිසා මතක තියාගන්න මේ possessive adjectives හත තනියම ලියන්න බෑ. නිතරම noun එකක් එක්ක ලියන්න ඕනේ. හරිද? ඔය subject pronoun, object pronoun, possessive adjective, තව possessive pronoun එකකුත් අපි ඉගෙන ගත්තා. ඒකත් ඉක්මනටම නිකන් බලාගමු. possessive pronoun එකක් ඒක. ඒ කියන්නේ අයිතිය පෙන්වන සර්වනාම පදයක්. මේක අයිතිය පෙන්වන adjective එකක්, මේක pronoun එකක්. හරිද? I වල possessive pronoun එක mine. we වල ours, you වල yours, they වල theirs, he වල his my, she වල hers, it වල its. ඔන්න ඔය විදිහට possessive pronoun එකෙන් කරන්නේත් අයිතිය පෙන්වන එකම තමයි. හැබැයි වෙනසක් තියෙනවා. මේක නාම පදයක් අයින් කළා තමයි දාන්නේ. pronoun එකක්නේ. මේක adjective එකක්. මේක දාන්නේ නාම පදයක් එක්ක. my කියලා ලිව්වොත් පිටිපස්සෙන් නාම පදයක් ලියන්න ඕන. my car කියන කෙනකොට මට mine කියලා දාන්න පුළුවන්. හරිද? අන්න ඒ වගේ
possessive pronoun එක නම් noun එකක් වෙනුවට possessive adjective එකක් නම් noun එකක් එක්ක. ඒ ටික මතක තියාගන්න ඕන. ඊළඟට අපි ඔගේ 8 වසරේ මුල reflexive pronoun එකකුත් ඉගෙනුවා. self කියන එක අගට දාලා ඒක වචනවල බහුවචන වුණාම selves කියලා හදාගෙන. I නම් myself, we නම් ourselves ඔන්න ඔය විදිහට. හරිද? ඉතින් ඔය pronouns chart එක මතක තියාගන්න ඕන නිතරම. ඔක මතක තියාගන්නේ නැතුව අමාරුයි වැඩ ටික කරගෙන යන්න. right දැන් බලමු question එක. right මම ඔයාලට screen එකට question එක දානවා. Read the following paragraph and fill in the blanks with the most suitable words given in the box. Suitable ගැලපෙන වචන ගන්න ඕනේ box එකේ. right බලන්න paragraph එක. Hashini and Ramal studied in the same school. Hashini, Ramal, both of them were studying in the same school. දෙන්නම එකම ස්කෝලේ තමයි ඉගෙනගෙන තියෙන්නේ. Two of ඔවුන් දෙදෙනා කියන එක. එතකොට two of කිව්වහම අපිට ගන්න වෙන්නේ මෙතනින් them කියන pronoun. පළවෙනි එක two of them. Two of them met after a long time. ඒ දෙන්න ගොඩ කාලයකට පස්සේ හම්බුණා. Since blank එකක් school days. ඔවුන්ගේ පාසල් දවස්වල වලින් පස්සේ. හරිද? ඉස්කෝලේ කාලෙන් පස්සේ තමයි මේ දෙන්න හම්බ වුණේ. එතකොට school days කියලා තියෙනවනේ මෙතන. noun එකක් හරිද? එතකොට අපි මෙතන adjective එකක් දාගන්න ඕනේ. මෙතන pronoun එකෙන් අපිට adjective එකක් තියෙන්නේ. adjectives දෙකක් තියෙනවා. එකක් her ඇය කියන එක. අනිත් එක තමයි their. ඒතර ගැලපෙන්නේ උතන their කියන answer එක. met after a long time since their school days. ඊළඟට blank එකක් talked කියලා verb එක තියෙනවා. talked කියන්නේ verb එක. ඒතර verb එකට කලින් අපි දන්නවා වාක්‍ය හදනකොට verb එකට කලින් තමයි subject එක තියෙන්නේ. ඒ කියන්නේ මේ හිස් වෙලා තියෙන subject එක. වාක්‍යයේ subject එක තමයි හිස් වෙලා තියෙන්නේ. මොකද talked කියලා verb එක තියෙනවා. talked about their school life for more than 2 hours. පාසල් ජීවිතය ගැන පැය දෙකකට වඩා කතා කර කර ඉඳලා තියෙනවා. කවුද? මෙන්න මේ subject එකේ එන අය. ඒතර උඩ දැන් උත්තර වලින් ගත්තාම subject pronouns එකයි තියෙන්නේ එතන. subject pronoun එකක් තියෙනවා they කියලා. අපි ඒක තමයි දාන්න ඕනේ answer එක විදියට. ඒතර they talked about their school life for more than 2 hours. පැය දෙකකට වඩා school life එක ගැන කතා කර කර ඉඳලා තියෙනවා. ඊළඟට later Hasini requested පස්සේ Hasini request ඉල්ලීමක් කරා. දැන් අපි දන්නවා Hasini රන්මලුයි. Hasini කිව්වහම ගෑනු ළමෙක්, රන්මල් කිව්වහම පිරිමි ළමෙක්. ඒතර Hasini request ඉල්ලීමක් කරා. requested කියන එක තමයි verb එක. ඒතර කාගෙන්ද ඉල්ලීම කරේ? යා තමයි object එක. ඔව් පිරිමි ළමයාගෙන්නේ. රන්මල්ගෙන් තමයි ඉල්ලීම කරන්න ඕන.
එතකොට යා වෙනකොට අපිට ගන්න පුළුවන් object pronoun එක him. හරිද? එතකොට later Hasini requested him to have lunch with Hasini request කරා ඉල්ලීමක් කරා him රමල්ගෙන් to have lunch දවල් කෑම ගන්න කියලා with උත්තරේ ඉතුරු වෙන්නේ her කියන ආන්සර් එක with her ඔන්න ඔය විදිහට තමයි ආන්සර්ස් ටික එන්නේ උත්තර ටික ලියා ගන්න වැරදිනවා වැරදි තියෙනවා නම් හදා ගන්න ඉක්මනට හරි අපි දැන් බලමු ඊළඟ question number 13 13 වෙනි ප්‍රශ්නය ඔව් ඉතින් පැරග්‍රාෆ් එක කියවන්න තියෙන්නේ මම පැරග්‍රාෆ් එක කියවන්නම් ඊට පස්සේ ආන්සර්ස් අපි වෙනම ලියමු හරිද බලන්න පැරග්‍රාෆ් එක read the following passage below and answer the questions පැරග්‍රාෆ් එක බලා ගන්න we each throw away about 100 dustbins of rubbish every year we each අපි හැමෝම throw away කියන්නේ විසි කරනවා about 100 dustbins of rubbish කියන්නේ කුණු dustbin 100ක් විතර අපි අවුරුද්දට එක්කෙනෙක් විසි කරනවා every year හැම අවුරුද්දෙම අවුරුද්දකට සැරයක් අපි එක එක්කෙනා තනි තනියෙන් ගත්තොත් හැමෝම කුණු dustbin 100ක් විතර අපි එළියට දානවා this includes මේකට ඇතුළත් වෙනවා include කියන්නේ ඇතුළත් වෙනවා glass bottles tin cans and paper මේ dustbin මේ rubbish කුණු වලට ඇතුළත් වෙනවා glass bottles වීදුරු බෝතල් tin cans tin කෑම අපි ගේන tin ඒවා ඊට අමතරව paper කඩදාසි we then buy new things that have taken an enormous amount of energy to make ඊළඟට we then buy new things ඊට පස්සේ අපි අලුත් දේවල් ගන්නවා that have taken an enormous amount of energy to make අපි අලුත් දේවල් මිලදී ගන්නවා that have taken enormous කියලා කියන්නේ විශාල big කියන තේරුම enormous amount of energy කියන්නේ ශක්තිය amount of energy වම් ශක්ති ප්‍රමාණය to make ඒ කියන්නේ හදන්න විශාල ශක්ති ප්‍රමාණයක් වැය කරපු දේවල් අපි මිලදී ගන්නවා හරිද ඊට පස්සේ කියනවා it takes much less energy to recycle objects than to make brand new ones පාර කියනවා it takes much less energy කොහොම බල ශක්තිය උතන අපි විදුලිය කියලා ගත්තොත් එතකොට ශක්තිය එනර්ජි එක බල ශක්තිය අඩුවෙන් තමයි පාවිච්චි වෙන්නේ it takes much less energy to recycle objects කරනවා ප්‍රතිචක්‍රීකරණය කරනවා ද්‍රව්‍ය කියන්නේ දේවල් ප්‍රතිචක්‍රීකරණය කරන්න අපිට අඩු බලයක් තමයි යන්නේ than to make brand new ones කියන්නේ brand new අලුත්ම දේවල් හදනවට වඩා ප්‍රතිචක්‍රීකරණය කරන්න අපිට අඩු බලයක් යොදලා කරන්න පුළුවන් recycling aluminium cans for example takes 20 times less energy than making new ones කියනවා
උදාහරණයක් විදිහට ඇලුමිනියම් cans රීසයිකල් කරාම ඒවා ප්‍රතිචක්‍රීකරණය කරාම for example උදාහරණයක් විදිහට takes 20 times less energy than making new ones. ඒ කියන්නේ අලුත් ඒවා හදනවට වැඩිය 20 ගුණයකට වැඩිය 20 times less ගහම 20 ගුණයකට වඩා අඩුයි. අඩුවෙන් තමයි ශක්තිය වැය වෙන්නේ ඇලුමිනියම් cans රීසයිකල් කරාම අලුත් ඒවා හදනවට වඩා. A lot of this rubbish could be used again by recycling. ගොඩාක් මේ කුණු a lot of this rubbish කියන්නේ ගොඩාක් කුණු ද්‍රව්‍ය could be used again අපහු නැවත පාවිච්චි කරන්න පුළුවන් by recycling ප්‍රතිචක්‍රීකරණය කළා. This saves energy and cuts down the number of trees and other raw materials we use. ඉතින් අපි recycle කරාම this saves this කියන අතර recycling ප්‍රතිචක්‍රීකරණය කරාම saves energy බල ශක්තිය ඉතුරු වෙනවා and cuts down the number of trees. ඒ වගේම saves energy and cuts down the number of trees. ඒ කියන්නේ ගස් කපන ප්‍රමාණය අඩු වෙනවා. බලය ඉතුරු වෙනවා ගස් කපන ප්‍රමාණය අඩු වෙනවා and other raw materials කියන්නේ අමුද්‍රව්‍ය. අපි පාවිච්චි කරන අනිකුත් අමුද්‍රව්‍ය ශක්තිය ඉතුරු වෙනවා අපි දේවල් රීසයිකල් කරොත් ප්‍රතිචක්‍රීකරණය කරොත්. ඒක තමයි පැසේජ් එක. දැන් බලන්න ඒකෙන් තියෙන questions කීපයක් තියෙනවා. අපි එකින් එක මේ ප්‍රශ්න වලට උත්තර ලියමු. දැන් බලන්න පළවෙනි ප්‍රශ්නේ ඉඳලා හරිද? Question number 1. Name some types of rubbish we throw away. අපිට කියනවා name some types of rubbish we throw away. අපි විසි කරන rubbish කුණු ද්‍රව්‍ය කීපයක් නම් කරන්න. එතකොට the things we throw away as rubbish කුණු විදිහට අපි පාවිච්චි කරන ඒවා certain things are given in the passage එකේ යම් දේවල් කීපයක් දීලා තියෙනවා. So question number 1 පළවෙනි එකට answer එක තමයි glass bottles, tin cans and paper. Right. These are the things mentioned in the passage as the things we throw away as rubbish. Rubbish කුණු විදිහට අපි විසි කරන දේවල් විදිහට passage එකේ දීලා තියෙන ඕනවා. මොනවද? Glass bottles, tin cans and paper. Question number 2. Does it cost much to make brand new ones than recycling? අහනවා does it cost much ගොඩාක් වියදම් වෙනවද to make brand new ones අලුත් දේවල් හදන්න brand new ගහම අලුතෙන්ම හදන්න than recycling කියන්නේ recycle ප්‍රතිචක්‍රීකරණය කරනවට වඩා අලුතෙන්ම දේවල් හදන්න cost එක වැය වෙනවද ගොඩාක් ලොකු cost එකක් වැය වෙනවද කියලා අහනවා. ඒතර උත්තරේ තමයි yes. තියෙනවනේ. paragraph එකේ වාලගේ තියෙනවා දෙවෙනි තුන්වෙනි line එක we then buy new things that have taken an enormous amount of energy to make. හරිද? ඒකයි. ඊට පස්සෙත් කියනවා it takes much less energy to recycle objects than to make brand new ones. එතකොට brand new ones හදන්න ගොඩාක් ශක්තිය වැය වෙනවා. එතකොට උත්තරේ එන්න ඕනේ yes. Does it cost much
to make brand new ones than recycling years. හරිද? එතකොට අපිට ඕන ලියන්නත් පුළුවන්. It takes a lot of an enormous amount of energy to make brand new ones. Brand new items කියලා අපි ගමු. එතකොට උත්තරේ තමයි yes, it takes an enormous amount of energy to make brand new items. Brand new items හදන්න lot of ගොඩාක් energy use වෙන පාවිච්චි වෙනවා. Third one, what are the benefits of recycling? Recycling වල benefits කියන්නේ වාසි මොනවද? වාසි තමයි recycling වලින් හරිද? recycling වාසි තමයි saves energy. අන්තිම ලයින් එකේ අපිට දීලා තියෙනවා. It saves energy. ශක්තිය ඉතුරු වෙනවා. ඊළඟට recycling saves trees. ගස් බේරෙනවා. ඊට අමතරව raw materials අමුද්‍රව්‍ය ඉතුරු කරගන්න පුළුවන්. ඒක අපි කියන saves energy, save trees. ඒකට වලින් saves energy, saves trees and raw materials. Saves energy, saves trees and raw materials. ගස් බේරෙනවා. ඒ වගේම අනිකුත් raw materials අමුද්‍රව්‍ය බේරෙනවා. අමුද්‍රව්‍ය අඩු වෙනවා පාවිච්චි වෙන. Number 4, what is the environmental friendly task suggest in this text? මේ text එකේ කියන environment friendly ඒ කියන්නේ පරිසර හිතකාමී එතන environmental friendly කියලා එතන ඒක environment කරගන්න environmental කියලා තියෙන එක කපලා environment කරගන්න. What is the environment friendly task suggest in this text? මේකේ තියෙන environment friendly task එක task කියන්නේ කාර්ය. පරිසර හිතකාමී කාර්ය මොකක්ද මේකේ? suggest කියන්නේ යෝජනා කරන. මේක යෝජනා කරන පරිසර හිතකාමී කාර්ය. පරිසර හිතකාමී කාර්ය තමයි rubbish කුණු කියන්නේ recycling rubbish කියන එක. මොකද හේතුව කුණු නැවත ප්‍රතිචක්‍රීකරණය කිරීම. ඔය අන්තිම ලයින් එකට කලින් කියනවනේ a lot of this rubbish could be used again by recycling. අන්න ඒක තමයි
environment friendly task එක කාර්ය. ඒක මම ලියනවා recycling rubbish. කුණු නැවත ප්‍රතිචක්‍රීකරණය කිරීම. Last one, number 5. Find similar words from the text for the following words. මේ වචනවලට සමාන පද හොයන්න කියලා කියනවා ඡේදයෙන්. පළවෙනි වචනේ අපිට දීලා තිනවා purchase. purchase කරනවා කියන්නේ ඇත්තටම මිලදී ගන්නවා. හරිද? දෙවැනි වචනය තමයි අපිට දීලා තියෙනවා big කියන වචනේ. එකක් purchase කියන්නේ මිලදී ගන්නවා. එතකොට ඒකට සමාන පදයක් තමයි buy කියන එක අපිට හම්බුණා ඔකේ. ඒකේ තියෙනවා තුන්වෙනි පේලියේ we buy new things කියලා. buy කියන්නේ මිලදී ගන්නවා තමයි. purchase කියන්නේත් ඒකමයි. ඊළඟට big කියන්නේ විශාලයි. මම ඔයාලට ඒකේ තේරුමත් කිව්වා එතනදිම. දෙවෙනි පේලියේ අන්තිම වචනේ enormous කියලා එනවා විශාල කියන එක. enormous කියන්නේ big තමයි. හරිද? purchase කියන්නේ buy, big කියන්නේ enormous. right. තර හදාගන්න තියෙනවා නම් ඉක්මනට හදාගන්න. හරි. ඊළඟට 14 වෙනි ප්‍රශ්නේ හොඳද? 14 වෙනි ප්‍රශ්නේ මම කිව්වා ඔයාලට ඒක ලියන්න යන්න එපා. ඒක මම ඉස්සෙල්ලා කියලා දෙන්නම්. ඊට පස්සේ අපි ඒක ඇක්ටිවිටි එක කරමු කියලා. හරිද? ඒක ඔයාලගේ pupils book එකේ තියෙනවා. ඒකට අදාළ පොඩි ඇක්ටිවිටි එකක්. page number 83 වල වගේ. දැන් මේකේ ඔයාලට question එක පෙන්නන්න මම මේක question එක මොකද තමන්ගේ ටියුට් එකේ 8 වෙනි පිටුවේ 14 වෙනි ප්‍රශ්නේ read aloud and categorize. මේක හඬ නගා කියවලා categorize කරන්න කියලා කියන වර්ග කරන්න තියෙන්නේ. හරිද? දැන් ඒක මෙන්න මෙහෙමයි අපි වර්ග කරන්න ඕන. right. බලා ගන්න වර්ග කරන්න ඕන මෙන්න මෙහෙම තියෙනවනේ ඔයාලගේ කොටුවේ. හරිද? මෙහෙම දාලා තියෙනවා.
දැන් ඔයාලට අපි කියන්න ඕන මට මෙන්න මේ මුල අකුරු දෙක තියෙනවනේ. දෙකම MO. හරිද? මේකෙත් මුල අකුරු දෙක MO. මේකෙත් මුල අකුරු දෙක MO. අපි ලියන්නේ MO කියලා. හරිද? හැබැයි මතක තියාගන්න මෙතන අපි සවුන්ඩ් කරන උච්චාරණය කරන විදිය වෙනස්. හරි? ඒ සවුන්ඩ් එක තමයි මේ පැත්තෙන් දීලා තියෙන්නේ. පොඩි ඉරි කෑලි දෙකක් ඇතුළේ දාලා තියෙන ශබ්දය. ශබ්ද කරන විදිය. අපි මේක කොහොමද ශබ්ද කරන්නේ? අපි මේක ශබ්ද කරන්නේ මොත්. මොත්. හරිද? එතකොට මෙන්න මේ තමයි O කියන සවුන්ඩ් එක. හරිද? ඕක ෆොනටික් ඇල්ෆබෙට් කියලා අපි ඉන්ටර්නැෂනල් ෆොනටික් ඇල්ෆබෙට් එකක් තියෙනවා IPA කියලා. හරිද? ඒකේ O කියන සවුන්ඩ් එකට අකුර තමයි ඔය. O. එතකොට ඒකයි මො. මොත් මොත් කියලා අපි තමයි මේක ප්‍රොනවුන්ස් කරන්නේ. එතකොට මෙතන MO කියන අකුරු වල ශබ්දය තමයි මො. හරිද? මොත්. දැන් මේ පැත්තට එමු. මේ පැත්තට ආවම අපි මේ වචන නම් දන්නවනේ. මේක month. මාසය කියන එක month. දැන් එතන අපි මේ MO මෝ කියලානේ ගත්තේ. මොත්. ඔහොම මෝ. මෙතන මතක තියාගන්න මේ සවුන්ඩ් එක හරිද? මෙතන අපි ගන්නේ මෙතන අපි මොන්ත් කියලා නෙමෙයිනේ කියන්නේ. අපි කියන්නේ month. එහෙනම් මෙතන MO ආවේ ම කියන සවුන්ඩ් එක. අකුරු MO ඒ වුණාට එකකින් එන ශබ්දය ම. මෙතන MO හැබැයි ඒකේ සවුන්ඩ් එක මො. ඒකයි ඔය උගන්වන්නේ. ඒ කියන්නේ MO කියන අකුරු වලින් අපිට මො කියන සවුන්ඩ් එක ගන්නත් පුළුවන්. ම කියන සවුන්ඩ් එක ගන්නත් පුළුවන්. හරිද? ඒක ඔයාලගේ pupils book එකෙත් පොඩි උදාහරණ කීපයක් දීලා තියෙනවා. අපි ඒකත් බලමු. pupils book එකේ page number 83 83 පිටුව පෙළ ගන්න. pupils book එක ගන්න. හොඳ ඔයාලගේ pupils book එකේ page number 83 83 පිටුව. right මේ ටික අපි ගමු. දැන් බලන්න මෙන්න මේ විදිහට තමයි මම අර මුල වචන සෙට් එක ගත්තේ. හරිද? ඔයාලට පේනවා දැන් මේක පොඩි වෙනසක් තමයි තියෙන්නේ. දැන් මෙතන WO හරිද? මෙතන WA ඒ අකුරු තියෙන්නේ. WA හරිද? මේ පැත්තේ තියෙන WO. දැන් මතක තියාගන්න මේකේ අපි මේ වචනේ ප්‍රොනවුන්ස් කරන්නේ wonder. අපි අර කලින් ලියව ශබ්දේ ඔන්න ඕක. O wonder. මේක ලියාගන්න එපා. පොතේ තියෙනවා මේක. හරි. wonder. wonder කියන්නේ පුදුමය, surprise. අපි පුදුම වෙන්නේ. wonder. wonderful කියන්නේ අපි දැක්කහම. wonder. මේක wonder.
ඒකෙන ශබ්දය අර සවුන්ඩ් එක වන්ඩර් කිව්වහම වොන්ඩරර් කියලා කියන අපි රස්තියාදුකාරයට වන්ඩරර් ඒ කියන්නේ මේ ඉබාගාතය විදින කට්ටිය අන්නේ අයට හරිද එතකොට බලන්න මෙතන ඕ වෝ මෙතන ව හරි ඊළඟ එක නෑ ඒක මාරු වෙනවා දෙපැත්ත පොඩ්ඩක් ඉන්න දෙක මාරු වෙනවා මෙන්න මේ විදිහට හරි මේක වණ්ඩ මේක බොන්්ඩ ඕ සවුන්ඩ් එක මේක වණ්ඩ වොන්ඩ වණ්ඩ කියන්නේ මං කියව කලින් පුදුමය හරි පුදුමය සර්ප්‍රයිස් එක වන්ඩර්ෆුල් කියලා අපි කියන්නේ වොන්ඩර් කියන්නේ ඕ ශබ්දෙන්නේ වොන්ඩර් කිව්වහම මම අර කලින් කිව්ව වොන්ඩරර් කියලා අපි කියන්නේ රස්ති අදුවේ අරමුණක් නැතුව යනව නම් වොන්ඩර් හරි එතකොට මේක W O N D R wonder W A N D R wonder දෙවැනි එකට එමු මේක අපි කියන්නේ worm හරිද worm worm හරි w මේ දෙක තුනම සවුන්ඩ් එක නෙන්නේ එකයි හරි worm මෙතන worm හරි මේකේ w a සවුන්ඩ් එක මෙතන worm worm කියන්නේ පණුවෝ worm කියන්නේ උණුසුම් හරිද ඊළඟ එක word මෙතනත් පේනවනේ ඔයාලට මෙතන word මෙතන word word කියන්නේ වචනය word කියන්නේ අපි කියන්නේ වාට්ටුව ස්පිරිතාලේ තියෙන්නේ word word ඊළඟ වචනය work වැඩ work කියන්නේ වැඩ කරනවා මෙතන අයිමත් walk කියන්නේ ඇවිදිනවා හරිද එතකොට පේනවනේ මෙතන මේ W O අකුරු එකතු වුණාම හැදෙන ශබ්දය O අකුරෙන් එන ශබ්දය මෙතන A අකුරෙන් එන ශබ්දය O හරි මෙතන ව නෙමෙයි මෙතන wo මෙතනත් එහෙමයි w a ව නෙමෙයි wo මේවයි ව හරිද දැන් ඒ විදිහ එකක් තමයි ඔයාලට අර ටියුට් එකේ 14 වෙනි ප්‍රශ්නේත් දීලා තියෙන්නේ දැන් අර කලින් මම ඔයාලට ලිව්වේ ඒ කියන්නේ මොත් කියලා ලියනකොට ඕ හරි මෝ කියලා අපි මේකට කියන්නේ MO මෙතන මෝ month කියනකොට MO හැබැයි එතන ම sounds දෙකම එන්න පුළුවන් හරිද
ඔයාලට තියෙන්නේ ඊට යට වගුවේ ඔයාලා කරන්න ඕන දැන් ඒ යට තියෙන වචන ටික දෙපැත්තට දාන්න තියෙන්නේ. දැන් ගමු පළවෙනි වචනේ පොට් කියන එක. පොට් කියනකොට ඕ සවුන්ඩ් එක එන්නේ. පො. ඒතරවා මෙන්න මේ ඕ සවුන්ඩ් එකේ පැත්තට ඒක දාන්න ඕන. ඊළඟට ග්ලව්. ග්ලව් කිව්වහම අපි ග්ලෝව් කියන්නේ නැහැනේ. ග්ලව්. එතකොට සවුන්ඩ් එක. එතකොට ඒක මේ පැත්තට. අන්න ඒ විදිහට වචන ටික දෙපැත්තට දාන්න තියෙන්නේ. හරිද? මන්ට දෙපැත්තට දාන්න බලන්න වගුවේ. ඊට පස්සේ අපි උත්තර ටික කතා කරමු. ඉක්මනට ටියුට් එකේ දෙපැත්තට දාන්න කොටුවේ දෙපැත්තට වචන ටික දාන්න සවුන්ඩ් එක බලලා right දැන් බලන්න answers හොඳ කොහොමද වචන ටික දෙපැත්තට යන්නේ කියලා පළවෙනි වචනේ තියෙනවනේ pot එතකොට pot කියන වචනේ PO O sound එකනේ O අකුරෙන් එන sound එක අපි බලන්නේ ඒ කියන්නේ අකුර O එකයි කියන්නේ හරිද අකුර O හැබැයි ඒකෙන් එන්නේ O sound එකද sound එකද කියලා බලන්න ඕන දාන්න හරි ඒ කියන්නේ O අකුරෙන් ශබ්ද දෙකක් එනවා කියලානේ ඔය කියන්නේ O අකුරෙන් O කියන ශබ්දය එන්නත් පුළුවන් එහෙම නැත්නම් කියන sound එක එන්නත් පුළුවන් දැන් බලන්න POT 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 කියන එක අපි කියන්නේ pot කියලා මිසක් put කියලා නෙමෙයිනේ. ඒතකොට ඒක O sound එකක් එන්නේ. එහෙනම් අපි O sound එක පැත්තට එක දා ගන්න ඕන. pot moth කියන එකට. second one glove glove කියනකොට gl sound එක ඉන්නේ. එතකොට GLOVE glove second one third one crop crop කියනකොට O sound එක crop Monday Monday MON Monday අපි Monday කියලා නෙමෙයි කියන්නේ Monday හරි sound එක නෙන්නේ කියනකොට එතකොට month වගේ තමයි Monday ඒ පැත්තටමයි යන්නේ frog frog O sound එක ඉන්නේ frog money 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 කියනකොට අපි money කියලා කියන්නේ නැහනේ money 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 එතකොට මේ O අකුරෙන් එන්නේ sound එක money Robin O sound එක එන්නේ Robin sock 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 කියන්නේ මේස් එක socks කියනකොට sock O sound එක shovel shovel O sound එක shovel කියන්නේ සවල අපි පාවිච්චි කරන ඊළඟට dozen dozen
ඒක අපි ඩොසන් කියන්නේ ඩසන් ඩ සවුන්ඩ් එකේ ඉන්නේ. ඩසන් කියන්නේ දුසිමට. 12කට අපි කියනවා ඩසන් දුසිම. next one dolphin O sound එක. එතකොට ඒක එනවා මේ පැත්තට. dolphin. next one cover a sound එක. cover. right. ඔන්න ඔය විදිහට වචන ටික දෙපැත්තට වැටෙන්න ඕන. O අකුරෙන් එන sounds දෙකට අනුව. O අකුර ඒ කියන්නේ ඉංග්‍රීසි හෝඩියේ O අකුර හැබැයි O අකුරෙන් O කියන sound එකක් එනවා. අ කියන sound එකක් එනවා. මේ දෙපැත්තට අපි ওই වචන ටික වෙන් කරලා ගත්තේ. හරිද? right වැරදි නම් මට හදාගන්න. right ඊළඟට අපි ওই ටියුට් එකේ ඔයාලගේ ටියුට් එකේ තව අපිට questions එකක් හෝ දෙකක් තමයි කරලා නැත්තේ. page number 5 වල ටියුට් එකේ page number 5 වල question number 9 9වෙනි ප්‍රශ්නේ. එතනත් අපිට තියෙන read the following paragraph and answer the questions කියලා paragraph එකක් දීලා ඒකේ ඒක කියවලා ප්‍රශ්න වලට උත්තර ලියන්න තියෙනවා. මෙන්න මේ question එක. question number 9. අපි කරේ නෑ මං හිතන්නේ 9යි 10යි. අනිත් ඒවා අපි ඔක්කොම ඉවර කරලා තියෙන්නේ. ටියුට් එකේ වැඩ ඉවරයි එතකොට. හරිද? ඊළඟ මාසේ අපි අලුත් ටියුට් එකේ තමයි ඊළඟට වැඩ තියෙන්නේ. අපි ඉක්මනට බලමු ඔය question number 9. හරිද? paragraph එකක් නේ තියෙන්නේ. අපි ඉක්මනට paragraph එක කියවලා බලමු. Read the following paragraph and answer the questions given below. Paragraph එකක් අපි කලින් කරා වගේ එකක්. First you have to read the paragraph carefully and write answers to the questions given below the paragraph. paragraph එකට යට තියෙන ප්‍රශ්න වලට උත්තර ලියන්න ඕනේ. ඉස්සෙල්ලා paragraph එක හොඳින් කියවන්න ඕනේ. හරිද? right අපි ඉස්සෙල්ලා බලමු paragraph එක කියවලා. paragraph එක තියෙන්නේ විලියම් ෂේක්ස්පියර් ගැන. විලියම් ෂේක්ස්පියර් කියන්නේ බොහොම ප්‍රසිද්ධ ඩ්‍රැමැටිස්ට් කෙනෙක්. ඒ කියන්නේ නාට්‍යකරුවෙක්. ගොඩාක් නාට්‍ය ලියලා තියෙනවා. එයා ගැන තමයි තියෙන්නේ. right බලන්න. the world famous greatest writer. world famous කියවහම ලෝක ප්‍රසිද්ධ greatest ශ්‍රේෂ්ඨ ඒකකෙක් William Shakespeare was born on 26th April 1564 in England. එයා ඉපදුනේ April 26th 1564 1564 in England එංගලන්තේ. his place මෙතන මේ place කියන්නේ ක්‍රියාපදයක් නෙමෙයි. play කියන එකේ උතන තේරුම තමයි drama කියන එක නාට්‍ය. his plays කියලා කියන්නේ එතකොට his dramas ඒ කියන්නේ ඔහුගේ නාට්‍ය. අතෝ play කියන්නේ උතන ක්‍රීඩා කරනවා කියන තේරුම නෙමෙයි. play කියන්නේ නාට්‍ය. එතකොට his plays are now
performed කියන්නේ රංග දක්වන එයාගේ නාට්‍ය all over the world in hundreds of languages. එයාගේ නාට්‍ය ලෝකෙ පුරාම රංග දක්වනවා in hundreds of languages. ඒ කියන්නේ භාෂාවන් 100 ගණනකට ඒ නාට්‍ය පරිවර්තනය වෙලා තියෙනවා. At least 2 of Shakespeare's plays have been lost. At least කියන්නේ අඩුම තරමින් 2 of Shakespeare's plays කියන්නේ මං කිව්වා drama. ෂේක්ස්පියර්ගේ මේ ඩ්‍රාමාස් අඩුම තරමින් දෙකක්වත් නැති වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ලියපුවෙන් දෙකක් අඩුම තරමින් දෙකක් හොයාගන්න විදිහක් නැති වෙලා. The Merchant of Venice is one of the 38 plays written by him. කියනවා he has written 38 plays. dramas 38ක් ලියලා තියෙනවා. Merchant of Venice වෙනිසි වෙලෙන්දා කියලා සිංහලෙන් තියෙනවා. අන්නේ නාට්‍යත් ඒ 38න් එකක්. He lived in a village called Stratford කියලා එන්න ඕන. Stafford කියලා තියෙන්නේ. එයාගේ ගම හරි ගම තමයි Stratford. වචනේ මෙතන ලියන්නම්. Stratford. He lived in a village called එයා ජීවත් වෙච්ච ගම තමයි Stratford with his wife Anna Hathaway. එයාගේ බිරිඳත් එක්ක තමයි and there are three children. ළමයි 3 දෙනයි. එයාගේ wife Anna Hathaway ඒ දෙන්නයි ළමයි 3 දෙනයි. Stratford කියන village එකේ තමයි ජීවත් වෙලා තියෙන්නේ. දැන් ඔක පොඩි පැරග්‍රාෆ් එකක් හරිද? දැන් අපිට දීලා තියෙන වැඩේ තමයි අපි යට තියෙන questions වලට උත්තර ලියන්න ඕනේ. හරිද? දැන් බලන්න ප්‍රශ්න ටික කියවලා උත්තර දාන්න පුළුවන්ද කියලා උත්තර ලියන්න පුළුවන්ද කියලා මම පොඩි විනාඩියක් දෙන්නම්. ප්‍රශ්න 5ට උත්තර ලියන්න බලන්න. හරි. දැන් බලමු. බෝඩ් එකේ මම උත්තර දානවා. හොඳද? ඒකට ආන්සර්ස් බලා ගන්න ඕනේ. Right, question number 1 පළවෙනි ප්‍රශ්නය අහනවා When was William Shakespeare born? William Shakespeare ඉපදුනේ කවදාද කියලා අහන්නේ. ඒකට ලේසි ආන්සර් එක තියෙනවා on 26th April 1564. The answer is on 26th April 1564. Right, question number 1. When was William Shakespeare born? On 26th April 1564. Question number 2. දෙවෙනි ප්‍රශ්නය where did he live? කොහේද ඔහු ජීවත් වුනේ? එතකොට අපිට උතන ඉංග්ලන්ඩ් කියලා ලියන්නත් පුළුවන් in England. එහෙම නැත්නම්
in a village called Stratford in England. එහෙම ලියන්නත් පුළුවන්. In a village called Stratford in England. Right. Question number 3. Write a name of a play written by William Shakespeare. අපිට කියනවා write a name of a drama written by William Shakespeare, and one of his dramas one of his dramas is given in the paragraph. Paragraph එකේ දීලා තියෙනවා එක නමක් drama එක, The Merchant of Venice. Merchant කියන්නේ වෙලෙන්දා. Merchant of Venice. Venice වෙලෙන්දා කියන එක. හරි. ඉතාලියේ තියෙන වැනීසිය. ඕක තමයි. තව ඩ්‍රාමාස් තියෙනවා. එයා ලියපේ ඔතෙලෝ, රෝමියෝ ජුලියට්. ඒ වගේ ගොඩාක් තියෙනවා. හරිද? ඉතින් අපිට පැරග්‍රාෆ් එකේ දීලා තියෙන්නේ පැරග්‍රාෆ් එකේ අපිට දීලා තියෙන්නේ එක නමයි The Merchant of Venice කියන නම. Right. Next question. Fourth one. How many plays did Shakespeare write? How many plays he has written? කොච්චර ලියලා තියෙනවද? Dramas. ඔයාලට ආන්සර් එකක් දීලා තිනවා. The Merchant of Venice is one of the 38 plays written by him. හරිද? ඔව් ආන්සර් එක එන්න ඕනේ. එතකොට 38 plays. නාට්‍ය 38ක්. 38 plays. Last question. अंतिम प्रश्नය. Who was the wife of this greatest writer? Who was the wife of this greatest writer? Shakespeare ගේ wife ගේ නම මොකක්ද කියලා තමයි අහන්නේ. ඒක තියෙන අන්තිම line එකේ he lived in a village called Stratford with his wife Anna Hathaway. ඔන්න ඔය විදිහට තමයි answers එන්න ඕන. ඔයා පිළිුවේ question number 9. 9 වෙනි ප්‍රශ්නෙට උත්තරේ. පිටු අංකය 5. ඉක්මනට මේ එහෙමම 10 වෙනි ප්‍රශ්නත් බලමු. ඒකෙන් අපේ ටියුට් එක ඉවරයි. 10 වෙනි ප්‍රශ්නේ question number 10. මෙන්න මේ ප්‍රශ්නේ පොඩි ඇක්ටිවිටි එකක් තියෙන ඉක්මනට කරන්න. ඊට පස්සේ උත්තර කතා කරනවා. right දැන් බලන්න. right බලන්න ඒකේ මේ ඇක්ටිවිටි එකේ තියෙන questions ටිකක් දීලා තියෙනවා මේ පැත්තේ. ප්‍රශ්න ටිකක්. හරිද? මේ දෙන්නෙක් අතර වෙන කතා බහක්. යාළුවෝ දෙන්නෙක් අතර වෙන කතා බහක්. එක්කෙනෙක් ප්‍රශ්නයක් අහනවා අනිත් එක්කෙනා උත්තරේ දෙනවා. මේ ප්‍රශ්න පහයි උත්තර පහයි එකිනෙකට සම්බන්ධයි. හොඳද? වෙන වෙන ඒවා නෙමෙයි. එකම වෙලාවක වෙන කතා බහක් තියෙන්නේ. right අපි පළවෙනි එකෙන් පටන් ගමු. Where is the canteen? canteen එක කොහෙද තියෙන්නේ? Where is the canteen? answer එක එන්න ඕන එකට
B. It is next to the drama room. Drama room එකට යාබදව තියෙන්නේ canteen එක. It is next to the drama room. ඒතර පළවෙනි ප්‍රශ්නෙට answer එක B. Right. දැන් බලමු question number 2. දෙක. At what time does it open? ඒ කියන්නේ කීයටද මේක පටන් ගන්න, කීයටද අරින්නේ? At what time does it open? it කියන්නේ මේ කැන්ටින් එක. හරිද? කැන්ටින් එක කීයටද අරින්නේ? විවෘත කරන්නේ. එතකොට ඒ උත්තරේ තියෙනවා at 10:30 am. at 10:30 am. am කියන්නේ උදේවරු අපි දන්නවනේ. හරි? ඇන්ටෙමෙරිඩියම් කියන එක තමයි කෙටියෙන් තියෙන්නේ am කියලා. ඕක ලතින් වචනයක්. ඉංග්‍රීසියට අපි ලතින් වචනයක් ඒ අකුරයි m අකුරයිගෙන තමයි ඇන්ටෙමෙරිඩියම් කොහම ඇන්ටි කියන්නේ දවල් 12ට උදේවරු නිසා ඇන්ටෙමෙරිඩියම් කියලා ඕක ලතින් භාෂාවේ වචනයක්. හොඳද? ඒක කෙටි කරලා තමයි අපි am කියන්නේ උදේවරුව. pm කියන්නේ post meridium කියලා හවස් වරුව 12න් පස්සේ. හරිද? right. එතකොට 10:30 am. Third one, when can we go there? When can we? When කියන්නේ මොන වෙලාවේද අපිට එතෙන්ට යන්න පුළුවන්? මෙතන උත්තරයක් තියෙනවා D. During the interval. During කියන්නේ අතරතුර. During the interval කියන්නේ එතකොට interval එක අතරතුර. දැන් interval එක අතරතුරමද ළමයි යන්නේ කියන එක තියෙනවා ගැටලුවක්. ඒ වුණාට අපි කියන්නේ interval එක වෙලාවට තමයි යන්න පුළුවන් කියලා. right. ඊළඟට fourth one, shall we have a cup of tea? අපි තේ එකක් බොමුද? එතකොට ඒකට උත්තරේ තමයි that is nice idea. that is nice idea කියන්නේ හොඳ අදහසක්. හොඳ idea එකක්. තේ එකක් බොමුද? එතකොට එයා කැමති එකට. කැමති කියන එක තමයි කියන්නේ. හොඳ අදහසක් කියලා. Fifth one, do you have money? ඔයාගාව සල්ලි තියනවද? ඔයාගාව සල්ලි තියනවද? Do you have money? answer එක තමයි yes I have. ඔව් මගේ ගාව සල්ලි තියනවා. හරිද? right. දැන් ඉක්මනට මැච් කරගන්න තියෙන වැරදි තියෙනවනම් දැන් ඔය ප්‍රශ්නේ කතා කරලා ඉවරුනහම අපේ ටියුට් එකේ වැඩ ටික ඉවරයි. හරිද? ටියුට් එකේ ප්‍රශ්න ඔක්කොම කතා කරලා ඉවරයි. ඊළඟ සතියේ අපි අපේ පැසිව් වොයිස් එකේ තව එක ටෙන්ස් එකක් තියෙනවා future simple future tense passive voice. ඒක අපි පටන් ගන්නවා ලබන සතියේ. ඊට පස්සේ tenses තුනෙන් passive voice අපිට කලින් කතා කරා simple past tense කරා, simple present tense කරා, simple future tense තමයි ලබන සතියේ කරන්නේ. ඊට පස්සේ ඒක කරාන් පස්සේ අපි tenses තුනෙන්ම passive voice කලවමේ කවලම් කරලා කරනවා. එතකොට අප තමන් හොයා ගන්න ඕන simple present මොකද්ද, simple past මොකද්ද, simple future මොකක්ද කියලා තමන් හොයාගෙන තමයි passive voice වලට හරවන්න ඕන. හරිද? ඒක අපි ඊළඟ ටියුට් එකේ ලබන මාසේ පළවෙනි සතියේ ඉඳලා අපි පටන් ගන්නවා. හරි? right. එහෙනම් ඊළඟ සතියේ next week එකේ අපි මේ වෙලාවටම පන්තියේ තියෙනවා. හරිද? right. එහෙනම් good night children.